ඒ වගේම ජනවාරි මාසයේ 8 වෙනිදා ඔහු විසින්ම කැඳවන ලද ජනාධිපතිවරණයකදී මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙක් තමයි ඔහු මේ මැතිවරණයට එන්නේ. ඒ නිසා කිසිසේත් ඔහු මේ මැතිවරණයට පිටපත් වෙන්නේ රට හෝ ජනතාව ගැන කල්පනා කරන දෙයක්. ඔහුටත් ඔහුගේ පවුලටත් ඇරෙන්නේ වෙන චෝදනාව යටපත් කරගෙන ඉන්නේ. ප්‍රතිපක්ෂව ගත්තාම රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නවා. ඔහු සහ ඔහුගේ කණ්ඩායම අපිට ඈතට ගියොත් අපේ රට පාලනය කරා 2001 දෙසැම්බර් මාසයේ ඉඳන් 2004 අප්‍රේල් මාසෙ දක්වා මාස 26ක්. මේ මාස 26 කාල පරිච්ඡේදය අපි බැලුවොත් අපේ රටේ තිබුණු වටිනාම සම්පතක් වුණු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලික සමාගමක් වේ. ඒක වික්කේ 2003 මාර්තු මාස 28 වෙනිදා. ඒක වික්කේ ජිබෝල්ටා වල පිහිටවලා තිබෙන කම්පැනි. ජිබෝල්ටා කියන රටේ ලියාපදිංචි කරන සමාගමකට තමයි 2003 අප්‍රේල් 2003 මාර්තු මාසයේ 28 වෙනිදා මේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හැබැයි අපි හොයාගෙන යනකොට ඒ සමාගම පිහිටවලා තිබෙන්නේ 2003 අප්‍රේල් මාසයේ 1 වෙනිදා. ඒ 28 වෙනිදා ඒ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණනකොට ලෝකෙ කොතනකවත් එහෙම සමාගමක් තිබෙන්නේ නැහැ. ඒ නිසා නැවත ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් පවරලා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව බිඳින වැටුණට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක් කරා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යලි ආණ්ඩුවට අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ තෙල් සංස්ථාව තෙල් ගෙන්වීම, ගබඩා කිරීම, බෙදා හැරීම මුළුමනින්ම තිබේ තෙල් සංස්ථාව සතුයි. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව මේක කොටස් 3කට කැඩුවා. බෙදා හැරීම කොටස් 3කට කැඩුවා. ගබඩා කරන කොටස් 3කට කැඩුවා. කඩලා එක කොටසක් IOC සමාගමට දීලා. අපේ රටේ පෙට්‍රල් සෙට් 107ක් IOC සමාගමට දීලා. පොළොන්නරුවේ ගබඩා සංකීර්ණේ CPSTN කියලා සමාගමක් හදලා ඒ සමාගමෙන් කොටස් 3න් එකක් වික්කා. ඉතුරු 3න් එක විකුණන භාණ්ඩාගාරයට. පෙට්‍රල් සෙට් වලින් ඉතුරු 3න් එක විකුණන භාණ්ඩාගාරයට. ඒකට ඉන්දියානු බාර්කෝවින් සමාගම ඇවිල්ලා තිබුණා ඒකට දාන්නේ. හැබැයි එදා ආණ්ඩුව වැටුණ නිසා විශේෂම අපේ රටේ අපේ පක්ෂ වෘත්ති සමිති ව්‍යාපාරයේ මැදිහත් වෙලා යලි තෙල් සංස්ථාවේ විකුණන්න දාලා තිබුණු කොටස් ටික ආරක්ෂා කරගන්න පුළුවන්. නමුත් තුලින් එකක් IOC එකට දීලා. ඒ වගේම අපේ තෙල් සංස්ථාවට වැඩියෙන්ම ලාභ ගෙන දුන්නේ නැව් තෙල් අංශය. පෙට්‍රල් සාමාන්‍යයෙන් දෙන්න පුළුවන්, ඩීසල් සාමාන්‍යයෙන් දෙන්න පුළුවන්, භූමිගත සාමාන්‍යයෙන් දෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් වෙන පාඩු පියවගත්ත නැව් වලට තෙල් ගාව. ඒ නිසා අපේ තෙල් සංස්ථාව සතු තිබෙන නැව් තෙල් අංශය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවපතිවරේ නැව් තෙල් අංශය තෙල් සංස්ථාවෙන් අයින් කරලා පිහිටුවා මැරයින් සර්විස් කියලා කම්පැනි. පිහිටවල ඒක විකුණුණා. වරායි තෙල් ටැංකි 8ක් තිබුණා මේ නැව් තෙල් අංශයේ. ඒ තෙල් ටැංකි 8 පිහිටලා තිබේ වරායි අක්කර 8යි රූප දෙකක භූමියක. තෙල් ටැංකි 8 වික්කේ මිලියන 1100. අක්කර 8යි රූප දෙකේ ඉඩමක් වික්කා මිලියන 1100. එහෙනම් භාණ්ඩාගාරයට කීයක් වුණාද? මිලියන 2200ක් ඉන්නවා. ටැංකි ටික 1100ට වික්කා. ඉඩම 1100ට වික්කා. එතකොට 2200ක් ඉන්න ඕන මිලියන. හැබැයි අපි කෝප සභාවේ පරීක්ෂණ කළා ආවේ මිලියන 1100. 1 මිලියන 1100ක් දීලා ටැංකි ටික ගන්නවා. ආයේ සල්ලි සාප්පු දාගෙන ආයේ ඒකම දීලා ඉඩම ගන්නවා. මොන වගේ ගෙනින්ද? මේක පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කරා මේක විකුණුප විරුද්ධ වෙන්නේ කියලා නැවත ආණ්ඩුවට පවරනවා. ඒ විතරක් නෙමෙයි මෑත කාලේ ගත්තොත් ඔබ දන්නේ. මේ මෑත කාලේ. ඉතින් කෙටි කාලයකට ආණ්ඩුවක්. කෙටි කාලෙට දැන් කියලා. කොයි වෙලාවක හන්ද කීවිද නැද්ද කියලා දන්නේ නැහැ. එහෙම බලාගෙන ඉඳපු වෙලාවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කරේ. අපේ රටේ මෑත කාලේ බෙදුම් කර ගනුදෙනු විසිද්ධ කරන මහා විශාලතම වංචාවක් කරලා. ඒක තවදුරටත් සැකයක් තියාගන්න එපා.
මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එතුමාගේ කතාවේදී පැහැදිලි කරලා කිව්වා මහා බැංකුව බෙදුම් කර ගනුදෙනු සිද්ධ වුණාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉල්ලා හිටියා කියලා අග්‍රාමාත්‍යවරයෙක් මහා බැංකුව අධිපතිවරයා අයින් කරන්න කියලා. ඇයි ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් ඉල්ලන්නේ මහා බැංකුව අධිපතිවරයා අයින් කරන්න කියලා. ඒතර වංචාවක් සිද්ධ වෙනවා. එනිසා ඒක තමයි දෙගිඩියාවක් සැකයක් අවිශ්වාසයක් කියලා ගන්න එපා. එතන හොරකමක් සිද්ධ වෙනවා. බෙදුම් කර භාණ්ඩාගාරයට සල්ලි වුණාම බැංකුවෙන් සල්ලි ඉල්ලනවා. බැංකුවෙන් සල්ලි මහා බැංකුව කිව්වා රුපියල් බිලියනයක් ඒ රුපියල් කෝටි 100ක බෙදුම් කර නිකුත් කරා. ඒතර මොකද කරන්නේ? එක එක්කෙනා කියනවා මම කෝටි 10ක් දෙන්න පොලි අනුපාතික මෙච්ච කරයි. මම කෝටි 20ක් දෙන්න පොලි අනුපාතික මෙච්ච කරයි. ඊළඟ කරන දේ තමයි මේක අඩු පොලි ඉඳන් වැඩි පොලි දක්වා පෙළගස්සා. පෙළගස්සලා ආ 10ක් ගන්නවා 20ක් ගන්නවා 30ක් ගන්නවා 100 ගත්තාම නතර වෙනවා. ඒ 100 නියම උන අඩු පොලි ඉඳන් වැඩි පොලියට ගිහින් නතර වුණාම 1 බිලියනයක් ගත්තා කෝටි 100ක් ගත්තා පොලි අනුපාතික නතර වෙන්නේ 9.7. ඇවරේජ් එක නතර වෙන්නේ 9.7. හැබැයි මොකද කරේ? කෝටි 100 කියලා කෝටි 1000ක් ගත්තා. යට දක්වම ගියා. එතකොට සාමාන්‍ය පොලි අනුපාතික ඇවරේජ් එක නතර වුණේ 11.7. නසිර දෙකක පොලි අනුපාතික වැඩි වීම සිදු වෙනවා. කෝටි 1000කට 102 ගානේ අවුරුදු 30කට එතනම පාඩුව කෝටි 600. 102 ගානේ කෝටි 1000කට අවුරුදු 100කට බලපුවම එතන පාඩුව කෝටි 600. ඉතින් ගනුදෙනු සිද්ධ වෙනකොට පාඩුව එතන කෝටි 600 සිද්ධ වෙනවා. දෙක ඒකේ තියෙන විශේෂම දේ තමයි කෝටි 1000ක ගන්නකොට කෝටි 500ක්ම දීලා තියෙන කවුද? මහා බැංකුව අධිපතිවරයාගේ බෑනා. ඒ කෝටි 100කට ඉන්නේ. මහා බැංකුව අධිපතිවරයාගේ බෑනා කියලා මම කෝටි 500ක් දෙන්නම්. 100යි බැඳුම් කර ඉල්ලලා තුනේ වෙන්දේසේ දාලා. මෙයා 500ක් දෙන්නම්. බෑනා දැනගෙන හිටියා 100ක් කිව්වට 1000ක් ගන්නකොට. පංචවස් දෙලා. ඒ නිසා රණින් කුරුසුමා කෙටි කාලයක් ඇතුළත ඔහු මේ වංචාවන් කරන අනුබල දෙන බවත් ඔවුන් ආරක්ෂා කරන බවත් ඒ වංචාව රටේ එන එක වහන්න සූදානම් බවත් ඔප්පු කරනවා. ඒ නිසා මේ දේශපාලන මිදින්න ඕනේ නැති. ඒ නිසා අපි තමුන්නාස්ලාට මේ පක්ෂ දෙක තවදුරටත් දෙකක් නෙවෙයි. අපි ශ්‍රී ලංකන් දාස් පක්ෂ කාර්යාලයේ දානපාරේ ශ්‍රී ලංකන් දාස් පක්ෂ බෝඩ් එක අරන් ගිහලා යහි කරනවා සිරිකොත ගාව. එක්සත් ජාතික පක්ෂ කාර්යාලය. එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ තියෙන බෝඩ් එක ගෙනලා යහි කරනවා දානපාරේ. දැන් ශ්‍රී ලංකන් දාස් පක්ෂ මූලස්ථාන ඉස්සරහට ගිහින් එතකොට එක්සත් ජාතික පක්ෂ බෝඩ් එක. අපි බලාගෙන ඉමු. ඔන්නෙනවා කෙහෙලි. ඔන්නෙනවා දෝස්ත. ඔන්නෙනවා මහින්ද සමරසිංහ. ඔන්නෙනවා ගාමිණී ලොකුගේ. හරි. ඒකෙන් දෙකක් පෙන්නන දීපු. සිරිකොත ගාව අපි ශ්‍රී ලංකන් දාස් පක්ෂ බෝඩ් එක හයි කරලා තියෙනවා. එළියට යනවා ශ්‍රී ලංකන් දාස් පක්ෂ භාණ්ඩාගාරික SP නාවි. එළියට යනවා ශ්‍රී ලංකන් දාස් පක්ෂ හිටපු කළුතර දිස්ත්‍රික් නායක රාජිත් සේනරත්න. එළියට යනවා හිමිකා ප්‍රේමචන්ද්‍ර. එළියට යනවා අර්ජුන රණතුංග. ඉතින් මේ පක්ෂ දෙක අද බෝඩ් වලින් මේ දෙක නෙවෙයි. අපිට මහින්ද මහත්තයා ආණ්ඩුවට වෙලාවේ අර පැත්තේ කට්ටිය ගිහලා ඔක්කොම ඒ අත්ති වෙනවා. බැරි වෙලාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයන් ආණ්ඩුවේදී ඔය කට්ටිය ගිහිල්ලා ඒ අත්ති වහනවා. ඒ නිසා මේ පක්ෂ දෙක නෙවෙයි කවුරුත්. ඒ විතරක් නෙවෙයි මේ පක්ෂ දෙකට අපේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා අපි අලුත් දේශපාලන ගමනකට අපේ රට ගෙන යන්න ඕන. එහෙම ගෙන යන්න ඕනේ. ඔබ විශ්වාස කරනවා මේ පක්ෂ දෙක මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. අවුරුදු 67ක් මේ පක්ෂ දෙක මාරුවට පාලනය කරනවා. අවුරුදු 32ක් ශ්‍රී ලංකන් දාස් පක්ෂය. අවුරුදු 32ක් එක්සත් ජාතික පක්ෂය. අවුරුදු 34ක් ශ්‍රී ලංකන් දාස් පක්ෂය. පෞද්ගලික මාස 6 දෙක එකතු වෙලා. මුදලාපති ශ්‍රී ලංකන් දාස් පක්ෂ නායක. අගමැති එක්සත් ජාතික පක්ෂ නායක. කැබිනට් මණ්ඩලයේ ඇමතුරු නියෝජ්‍ය ඇමතුරු 35ක් එක්සත් ජාතික පක්ෂ. කැබිනට් ඇමතුරු නියෝජ්‍ය ඇමතුරු 36ක් ශ්‍රී ලංකන් දාස් පක්ෂ. කියන මොකක්ද පුවාරම? පෞද්ගලික මාස 6 ආණ්ඩුව කියලා කිව්වේ ශ්‍රී ලංකා එක්සත් ජාතික පක්ෂ කවුරුද ආණ්ඩුව. ඒගොල්ලෝ වෙන වෙනම රට පාලනය කරලා ඔප්පු කරලා දෙනවා.
එකට එකතු වෙලා රට පාලනය කරලා දෙනවා. ඒගොල්ලන්ට මේ රට හදන්න බැරි බව. ඒ නිසා අලුත් දේශපාලන ව්‍යාපාරයක් අපේ රට ඕනේ නැත්තේ. අලුත් දේශපාලන ගමනක් ඕනේ. අන්නේ අලුත් දේශපාලන ගමන වෙනුවෙන් තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ දේශපාලන ගමන ආරම්භ කරලා තියෙන්නේ. ඒ අලුත් දේශපාලන ගමන වෙනුවෙන් තමයි අපේ ජාතික ලැයිස්තුවේ ප්‍රබල නියෝජිතයෙක් හැටියට අපේ ඉබ්‍රාහිම් හාජියා මේක කැඳුනලා තියෙනවා. මේ කල්පනා කරලා මේ රට හදන්න. රටක් හදන්න බෑ ආර්ථිකය හදන්නේ. දැන් ඉබ්‍රාහිම් කිව්වා අපි මේ දැන් ගුරුමෙන් කියනවා කාර් දෙකක් තිබුණ කාර් එකක් ගන්නවා ලෝරි දෙකක් තිබුණ ලෝරියක් ගන්නවා ගෙවල් දෙකක් තිබුණ ගෙයක් ගන්නවා ෆැක්ටරි දෙකක් තිබුණ ෆැක්ටරියක් ගන්නවා නේද ගෙවල් මේ පට්ටපල් ගුරු එහෙම කරන්න බෑ අපි මේ කියන සරදියල් පන්නේ ආර්ථිකයක් නේ සරදියල් ලෝක කරේ නේද සරදියල් කරපේ තමයි අර සිගරට් වෑන් එක යනකොට නුවරට පුතුන් කන්දාරේ පාරේ කොට දාලා සිගරට් වෑන් එක නතර කරලා සල්ලි ටික පැහැරගෙන පුතුන් කන්දේ මිනිස්සුන්ට දෙන්න තියන අයගෙන් පොරකම් කරලා බැරි නැතියට බෙදුවා. අපි යෝජනා කරන්නේ සරදියල් පන්නේ ආර්ථිකයක් නෙමෙයි. අපි යෝජනා කරන්නේ මොකද්ද? මේ රටේ ආර්ථිකය හදන්න. ඒක ප්‍රතිලාභ ජනතාවට හම්බ වෙන්නේ. දැන් ඒතර මහින්ද මහත්තයා කියන එයත් රට සංවර්ධනය කරා. මොකද කරේ? අධිවේගී පාරක් හදලා. කීනෙන් ණයක් කරලා. හම්බන්තොට වරායක් හදලා. තව රටකින් ණයක් කරලා. බලාගාරයක් හදලා. තව රටකින් ණයක් කරලා. පාරක් හදලා. තව රටකින් ණයක් කරලා. ඒක නායකයෙක් වුණා. මෙතන ඉන්න මුදලාලිකෙන් මොකද කරන්නේ? ණයක් දෙනවා පාලම හදනවා. ණයක් දෙනවා පාර හදනවා. ණයක් දෙනවා වරායක් හදනවා. ණයක් දෙනවා ගොඩනැගිල්ලක් හදනවා. හදන්න බැරි. ඒකට නායකයෙක් වුණේ නැහැ. නායකයෙක් වුණ මොකටද? ආර්ථිකයක් හදලා. ඒ ආර්ථිකය විශාල වුණාම ආදායම වැඩි වුණාම ඒ ආදායම පංගුවක් භාණ්ඩාගාරයට කරගෙන භාණ්ඩාගාරයේ සල්ලි වලින් පාරක් හදපුවම අන්න පාරක්. මට කියන්නේ එක පාරක් හදලා භාණ්ඩාගාරයේ සල්ලි වලින් මාතර ඉඳන් ගොඩගමට කිලෝමීටර් දෙකමාරක පාරක් තුනක් හයිවේ එකට නේ අධිවේගී මාර්ගය. ඒ කිලෝමීටර් දෙකමාරක් හදලා තියෙන්නේ ණයට සල්ලි වලින්. ඒ කිලෝමීටර් දෙකමාරක් හදාගන්න දෙන්න භාණ්ඩාගාරයේ සල්ලි උපයෝග කරගෙන මොන නායකයෝ. ඒ නිසා අපේ ආර්ථික ප්‍රතිපත්ති ඊට වඩා වෙනස්. අපේ ආර්ථික ප්‍රතිපත්ති තමයි ආර්ථිකය හදන්න. ආර්ථිකය හදන්න ණය ඕන, ආර්ථිකය හදන්න ආයෝජන ඕන අපි ගන්න පැටලෙන්නේ. මොකටද? ආර්ථිකය හදන්න. ආර්ථිකය හදුවාම රටේ ආදායම විශාල වෙනවා. ඒ ආදායම පංගුව භාණ්ඩාගාරයට. අන්න ඒකේ පාරක් හදන්න. ලෝකයේ හැම රටකම සංවර්ධනය සිදු වෙන්නේ. ණයක් කරගෙන පාරක් හදන, ණයක් කරගෙන පාලමක් හදන, ණයක් කරගෙන ගොඩනැගිල්ල හදන, ණයක් කරගෙන වරායක් හදන, ණයක් කරගෙන පිටකණියක් හදන පාලකයෝ. හැබැයි ඒක පාලකයෝ කියලා මෙන්න මොකද? ඒක හදනකොට කීයද ගහන්නේ කියලා බලන්න. කොච්චර? තමුනාසලද? මහින්ද රාජපක්ෂ මහත්තයා පහුගිය කාලේ ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා ලක්ෂ 1 කෝටි ඒ කියන්නේ කෝටියේ ඒවා 1,16,000 රුපියල් කෝටි ඒවා 1,16,000 ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. මේ කිසිදු ව්‍යාපෘතියක් ටෙන්ඩර් කෙනෙකුට ඔබට රටක කෝටි 1,16,000 ව්‍යාපෘති ටෙන්ඩර් කරලා නැහැ කොතනද? තරංකාරී මිල ගණන්නේ ඇගීමක් නැහැ. යාළුවෙක් කතා කරගන්නවා ගාණ කීයද කියලා අහනවා. උඹට කීයද? මට කීයද? වැඩේ කරමු. කැබිනට් එකට දාලා සම්මත කරගන්න. ඔබට කරන්නේ. රුපියල් කෝටි 1,16,000 ව්‍යාපෘති සිදුවලා තිබෙනවා ටෙන්ඩර් කැදවීමකින් තොරව. එනිසා අපි කියන්නේ ඒ ආර්ථිකය හදන අපි ආර්ථිකය හදන මොකද කරන්නේ? අන්න එතකොට තමයි ආණ්ඩු සලස්මක් හදන්නේ. ආණ්ඩු සලස්මක් ඕනේ. අපි හදන සලස්මක් අපේ රටේ ආර්ථිකය නොකොතෙන්ද? අපේ රටේ ඉදිකිරීම් ශාස්ත්‍රය කොතෙන්ද යන්නේ? අපේ රටේ පස්සම්පස් ශාස්ත්‍රය කොතෙන්ද යන්නේ? අපි හදන ආර්ථිකයේද අන්න ඔබතුමාලට ආරාධනා කරනවා මේක තමයි අපේ ආර්ථික ඉලක්කය ඔයගොල්ලෝ මේක කියන්නේ. 2025 වෙනකොට අපි අපේ ඉදිකිරීම් කර්මාන්තෙ මෙතෙන්ට ගෙනියනවා. 2025 වෙනකොට අපේ ඉදිකිරීම් කර්මාන්තෙ ගෙනියන්නේ. එතකොට අපේ ට්‍රයිල්ස් මෙතන ඕනේ. නේද? එතකොට අපිට ඇස්බෙස්ටෝස් සීට් මෙතන ඕනේ. එතකොට අපිට බාත්රූම් කට්ටල මෙතන ඕනේ. 2025 අපි ඉදිකිරීම් ශාස්ත්‍රය කියන්නේ මෙතෙන්ට.
බය නැතුව ඔයගොල්ලෝ ඉතින් ආයෝජනය කරන්න පටන් ගන්න. ආර්ථික ඉලක්කයක් ටික අපි ඔයගොල්ලෝ හදනවා. එහෙම නෙවෙයි. අද මොකද කරන්නේ? තව අවුරුදු 5කින් අපේ රටේ ආර්ථිකය මොකද්ද වෙන්නේ කියලා ඔයගොල්ලෝ ගන්නවා. ලබන අවුරුදු ආර්ථිකය මොකද්ද වෙන්නේ කියලා දන්නවද? නේ? තමන්ගේ ව්‍යාපාර අස්ථාවර කරලා තිබෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඊළඟ අවුරුද්දේ තමන්ගේ ව්‍යාපාරයට මොකද්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේ අවුරුද්දේ ලාභන මේ අවුරුද්දේ පුළුවන් තරම් එකතු කරගන්න උත්සාහයක් ගන්න. එයි ලබන අවුරුද්දේ මොනවා වෙයිද දන්නේ. මේ සිදුවන්නේ. ඒ නිසා ව්‍යාපාර විස්තරභාවය ආරක්ෂා කරන්න පුළුවන්. ඒ වගේ අද මේ හැම කෙනාටම ව්‍යාපාර කරන්න සිදුවලා තිබුණා. මට අනුව මාතර ඒ මුස්ලිම් තරුණේ ඒතුමා ව්‍යාපාරිකයෙක්. එයා දුබායි වලින් බාත්රූම් කට්ටල ගෙනල්ලා මෙහි අලුත් කරා. ඒ බිස්නස් එකේ මාතරේ ලොකු කඩයක් තියෙනවා. යන බිස්නස් එක. එයා මට හම්බෙච්ච වෙලාවදී කිව්වා. එයා දුබායි වලින් බඩු අරගෙන දුබායි කඩෙන් බිලක් දෙනවා. බිලක් දෙනකොට මෙයා ඉන්නවලු හිස් බිලකුත් දෙන්නේ කියලා. එතකොට අහනවා ලංකාවේ. ඒ හිස් බිල ගන්න කියලා. බෝඩ් ගෙඩි ගිහලා අnder වෙන කරා. ඒක මුදලාරි දන්නවා මේ හිස් බිල වල අnder වෙන කරන්න සුවර එකටම ආදේ ලංකාව. ඒ නිසා ඔයගොල්ලෝ හැම කෙනාටම තමන්ගේ නියමිත වටිනාකම පෙන්වන්නේ අnder වෙන කරන්නේ. වරායෙන් මොකද කරන්නේ සිදුවලා? ඉස්සර අපි වාණිජ විද්‍යාව ඉගෙන ගන්නවා වරායෙන් බඩු විකාශ කරගෙන. දැන් කරන්නේ වරායෙන් බඩු පැන්නේ. ඕමරියද පන්නගත්තොත් හරි බඩු. මේ ව්‍යාපාර. ඊට සම්බන්ධ ඕනෑම ව්‍යාපාරයක් නෙමෙයි. මුදල් පොත කෑෂ් බුක් එකක් කියන්නේ. අපි කියනවා ඉතින්දා මේවා වික්‍රම මේවා කියලා පොතේ කියනවා. හැබැයි ඒ වගේම හොරොත් කියනවා. අරක මුදලාරික බලන්න බොරුවෙත් ආදායම් දෙපාර්තමේන්තුව බලන්න. නැත්නම් වැඩ කරන කෙනාට පේෂන්ට් එකක් දෙන්න ඕන. වැටුප් පතක් දෙන්න. වැටුප් පතර අනුව EPF ගෙවන්න ඕන ETF ගෙවන්න. දැන් මොකද කරන්නේ? වැටුප් පතකුත් දීලා ඇම්ලොප් කවර් එකට දාලා තව කීයක්ද දෙන්නේ. ඒක වැටුප් පත දාන්න. එයි EPF වලින් පයින්. ඒ නිසා ව්‍යාපාරිකයන් සිදුවලා තියෙනවා. මේක මොන දාමන දෙකද? හැම ව්‍යාපාරිකයකම සිදුවලා තිබෙනවා අඬවැළු කරන්න, වරායින් පන්නන්න, ආදාය දෙපාර්තමේන්තුවට බොරු ෆයිල් පෙන්නන්න. එයි තමන් නිවැරදි ලෙස ව්‍යාපාරයක් කරොත් වරායින් බඩ පන්නපු බඩු එළිය තමන්ගේ ව්‍යාපාරය කඩලා. තමන් නිවැරදි ලෙස බදු ගෙවුවොත් බදු වලින් කරපුවා එළිය තමන්ගේ ව්‍යාපාරය කඩලා. නිසා හැම කෙනාටම පොළොමොලා වෙනවා නීතිය නමලා නීතිය කඩලා ව්‍යාපාරය. අපි තමුනාසට එක සමතිකයක් තියෙනවා. අපි අපේ රටේ ව්‍යාපාරික ලෝකය පිරිසිදු කරනවා. හැම කෙනාටම නීති අනුකූල ව්‍යාපාරයක් කරන්න පුළුවන් තත්ත්වයක් අපි මේ රටේ හදනවා. අපි ව්‍යාපාරිකයෝ නෙමෙයි. වර්තමාන මුදල් ලැබෙන්න පුළුවන් හොඳ බදු ප්‍රතිපත්තියක් ගියේ. එයා බදු ප්‍රතිපත්තිය හදන්න කලින් කල්පනා කරනවා මොකද? තමන්ගේ ව්‍යාපාරයට මේ බදු වලින් මොනවද වෙන්නේ? කල්පනා කරන්න. වර්තමාන කර්මාන්ත මාත්‍රවලට පුළුවන්ද? කර්මාන්ත ප්‍රතිපත්තියක් හදන්න. කර්මාන්ත ප්‍රතිපත්තිය හදන්න කලින් කල්පනා කරනවා තමන්ගේ ඉන්න බහන් වලට මොනවද වෙන්නේ? හිටපු වරායවලට පුළුවන්ද? වරාය ප්‍රතිපත්තියක් හදන්න. තමන්ගේ කන්ටේනර් යාඩ් එකට මොනවද වෙන්නේ? ඒ නිසා ඒගොල්ලෝ ව්‍යාපාරික ප්‍රතිපත්ති හදනකොට තමන්ගේ ව්‍යාපාරයට වෙන්නේ මොකද කියලා බලන්න. ඒගොල්ලෝ කර්මාන්ත ප්‍රතිපත්ති හදනකොට ඒගොල්ලන්ගේ කර්මාන්තයට වෙන්නේ මොකද කියලා බලන්න. ඒගොල්ලෝ බදු ප්‍රතිපත්ති හදනකොට ඒගොල්ලන්ගේ ව්‍යාපාරයට වෙන්නේ මොකද කියලා බලන්න. ඇයි ඒගොල්ලෝ ව්‍යාපාරික? අපි ව්‍යාපාරිකයෝ නෙමෙයි. ඒ නිසා අපිට උඩ සිට ඉහළින් සිට සියලු ව්‍යාපාර පිළිබඳව, සියලු කර්මාන්ත පිළිබඳව, සියලු බදු ප්‍රතිපත්ති පිළිබඳව, සියලු ආනයන අපනයන ප්‍රතිපත්ති පිළිබඳව උඩ සිට හොඳින් විමර්ශනශීලීව අපිට බලන්න පුළුවන්. ඒ නිසා අපි රටට යෝග්‍ය කර්මාන්ත ප්‍රතිපත්තිය, බදු ප්‍රතිපත්තිය, ආනයන අපනයන ප්‍රතිපත්තිය සකස් කරනවා. ඒක තමයි රටේ හිත. මොකද අපිට විතරයි ඒක කරන්න පුළුවන්. එයි අපි ව්‍යාපාරිකයෝ. ඒකක් කොහොමද කරන්නේ? ඒකක් කොහොමද? ඊළඟ
අපේ රටේ ආර්ථිකී ප්‍රධාන පංගුවක් අපි විදේශ වෙළඳපොළ ඉලක්ක කරගන්නවා. ලෝක වෙළඳපොළේ පංගුවක් අත්පත් කරගන්න තු අපේ රට ඉස්සරහට යන්න බෑ. අපි ඉලක්කයක් හදනවා. අපිට දෙන්නේ එක අවස්ථාවක්. 2025 ලෝක වෙළඳපොළේ අපි කර්මාන්තේ මොන පංගුවද අත්පත් කරගන්නේ? 2025 අපි ලෝක වෙළඳපොළේ සේවාවේ මොන පංගුවද අත්පත් කරගන්නේ කියලා සරස්මක් හදනවා. ඒ සරස්මට ආණ්ඩුව මෙදියක් වෙනවා. ව්‍යාපාරිකවට අපි ආරාධනා කරනවා. ඒ සරස්මට එන්නේ අපි ඔක්කොම එකතු වෙලා අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න. ඒ වගේම සමාජ ශාස්ත්‍රවල ඒකාධිකාරීත්වය හෙදරේ වළක්වන්නත් ඕන. ඒකට ඒකාධිකාරීත්වය නෙමෙයි. දැන් බලන්න අපේ රටේ වී සහල් වෙළඳපොළ කියන ඒකාධිකාරීත්වය. වී මිල අඩු වෙලා හාල් මිල අඩු වෙන එක පිළිගන්න පුළුවන්. වී මිල වැඩි වෙලා හාල් මිල වැඩි වෙන එක පිළිගන්න පුළුවන්. හැබැයි අපේ රටේ සිදු වෙලා තියෙන මොකක්ද? වී මිල අඩුයි හාල් මිල වැඩි. ඒ කියන්නේ වී වලින් නෙමෙයි හාල් හදන්නේ. වී මිල අඩු නම් හාල් මිල අඩු වෙනවා. වී මිල වැඩි නම් හාල් මිල වැඩි වෙනවා. අපේ රටේ වී මිල අඩුයි හාල් මිල වැඩි. එන්නේ මෙතන දාමයක් තියෙනවා. මොකද වී මිලදී ගන්න සහල් ලබරන්න සහල් කුරු වෙන්නේ. මෙන්න මේ දාමේ මේ කුටිය. කීප දෙනෙක් අතර මේක අත්පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි හදන්නේ එක්කෙනෙක් දෙන්නෙක් අතට නිෂ්පාදනය හෝ බෙදාහැරීම හෝ වෙළඳපොළ හෝ අත්පත් වෙන ආර්ථිකයක් නෙවෙයි බොහෝ පිරිසකට නිෂ්පාදනයට වෙළඳපොළට බෙදාහැරීමට සම්බන්ධ වෙන ආර්ථිකයක් අපි හද එක්කෙනෙක් දෙන්නෙක් අතර ආර්ථිකය ගියෝ ඒක විකෘතියක් හදනවා. අද අපේ රටේ වී සහල් වෙළඳපොළ විකෘතියක් දෙන්නේ තුන් දෙනෙක් අතේ තමයි වී සහල් වෙළඳපොළ කියන්නේ. ඒක ගොවියටත් අසාධාරණයි. ඒක පාරිභෝගිකයටත් අසාධාරණයි. ගොවියගේ මිල අඩු වෙනට ගන්නවා පාරිභෝගිකයට වැඩි මිලට හාල් දුන්නා. ඒ නිසා අපි අපේ ආර්ථික ප්‍රතිපත්තියේදී වෙළඳපොළ ඇතුලේ යම් වහන්නක ඒකාධිකාරීත්වයක් හැදෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකෙන් දෙන්නේ ව්‍යාපාරිකව කතා කරගන්න ඕනේ. ඒක විසුරුවන්නවා. ඒ ප්‍රතිපත්තියට අපි යනවා. ඒ නිසා අපි සාහෘද කරන ඔබට වඩා යෝග්‍ය ව්‍යාපාර සඳහා රටේ ආර්ථික ගොඩනැගීම වෙනුවෙන් සමාජ කාර්යයක් කිරීමේ අර්ථයෙන් මේ කාර්යයට මැදිහත් වෙන්න ඔබට පුළුවන් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් ඇත්තේ විතරයි. අනෙක් හැම පාලනයකටම ඔබට කරන්නේ කම්බියාපාර. එක්කෝ අද අපේ රට මොකද වෙලා තියෙන්නේ ඉස්සෙල්ලා? එක්කෝ දේශපාලක ව්‍යාපාර කරනවා. එහෙම නැත්නම් ව්‍යාපාර කරගෙන දේශපාලකයන්ට කප්පම් දෙනවා. ව්‍යාපාර කොහොමද දේශපාලකයන්ට අත්පත් කරන්නේ? ඒ ව්‍යාපාර දේශපාලකයන් ගාව නෙවෙයි නෝ. දේශපාලකයන්ට කොමිස් දෙන්න කප්පම් දෙන්නේ. ඒ නිසා අපි ඒන් දුබුම්බුවා. ඒ නිසා ශක්තිමත් ව්‍යාපාරික ප්‍රතිපත්තියක් ආර්ථික ප්‍රතිපත්තියක් අපේ රට ගොඩනගන්න. ආර්ථික ගොඩනැගීමක් රටක් ස්ථාවර වෙනවා. රටක් ස්ථාවර වෙන්න ඉන්න මොකද වෙන්නේ? අපේ රට ස්ථාවර වෙන්න ජාතික ආරක්ෂාවක් අහු වෙන්න ඕන, නීති සංවිධානයේ ආධිපත්‍යයට අහු වෙන්න ඕන, ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයට අහු වෙන්න ඕන, හොඳ විදේශ ප්‍රතිපත්තියක් තියෙන්න ඕන, ජාතික සමගිය ගොඩනගෙන්න ඕන. මොනතරම් ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්තත් වැඩක් නැහැ. ජාතික සමගිය ගොඩනගන්නේ නැතුව. අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් කියලා ප්‍රධාන ජන කොටසක් තියෙනවා. මේ ජන කොටසෙන්ට මේ රටේ තමන්ගේ ආගම ඇදහිීම, තමන්ගේ සංස්කෘතිය අනුව ජීවත් වීම, තමන්ගේ සම්ප්‍රදායන් අනුගමනය කරන්න, තමන්ගේ භාෂාවෙන් වැඩ කටයුතු කරන්න අවශ්‍ය වෙන සම අයිතිය ගොඩනගන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහිත පාලනයකදී විතරයි. ඒ ගොඩනගන්න අපේ රට ගොඩනගන්න බෑ. අපි එකිනෙකා අතර සම අයිතිය තහවුරු කිරීමෙන් තොරව. ඒ නිසා අපි සම අයිතිය තහවුරු කරමු. ඒ විතරක් නෙවෙයි ඔබට තවත් අපි විශේෂයෙන් කියනවා. අපේ රටේ කොතනක හෝ යලි ජාතිවාදී ගැටුමක්, ජාතිවාදී කෝලහලයක් ඇති වෙන්න ජනතා විමුක්ති පෙරමුණ සක්‍රියව දේශනාලි උදාකර අපි කාලේ විවිධ සීනවල බොහෝ අය මුනිමත රැක්කා. බොහෝ අය මුනිමත රකින්නකොට ඒ සීනා නිදරව් කරමි. බොහෝ අයගේ හිතේ තිබුණා මේක පිටපස්සේ ඉන්න බෝටාගේ. හැබැයි කිසිවෙක් ඒක කියන්න බයයි. කිව්වේ නෑ. ඒක පිළිබඳව බයයි. හැබැයි මේ පිටපස්සේ ඉන්නේ කවුද? මේකේ වමනාව මොකද්ද? මේක ගෙනියන අන්තය මොකද්ද කියලා මේ රටට විවෘතව ඉදිරිපත් කරේ ජනතා විමුක්ති පෙරමුණේ අපි විතරයි. ඔබ ඒක දන්නවා. අලුත්ම සිද්ධිය පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් කරා. විවාදයේදී මම විවාදේ කතාව පටන් ගන්න හදනකොටම හකීම් මහත්මයා නැගිටලා මම කිව්වා පොඩ්ඩක් ඉඳලා යන්න. අඩුම තරමේ අහගන්න.
නිසා බලුදින් පාර්ලිමේන්තුවට දාලා මතකයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා න්‍යාය පත්‍ර තිබුණු කොහොමද? මේ සේනාව බුදුබල සේනාව වගේ ඒවා ක්‍රියාත්මක වෙනකොට මුස්ලිම් ජනයා තව ඈත් වෙනවා. ඈත් වෙන මුස්ලිම් ජනයා කොහොමද රනිල් මහත්මයාගේ මල්ලට වැටෙන්නේ? එයා හිතුවේ ඒවා ක්‍රියාකාරීත්වයට හොඳයි කියලා. ඒවා ක්‍රියාකාරීත්වය ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? මුස්ලිම් ජනතාවගේ කන්දේ ගන්න මල්ලට වැටෙනවා. ඒ නිසා එයා සිද්ධිවලදී හැසුණා. මේ සිදුවීම්වලදී මුස්ලිම් ජනයාගේ කන්ද තමන්ට තිබෙනවා. දෙමළ ජනයාගේ කන්ද තමන්ට තිබෙනවා. තමන්ට අහිමි වී තිබෙන්නේ සිංහල ජනයාගේ කන්ද. මේ වෙලාවේ කතා කරන්නේ ගියොත් සිංහල ජනතාවගේ කන්ද අහිමි වෙනවා කියලා ඔව් හඬ නගන්නේ නෙමෙයි. මට පෙන්වන්න ඕනේ කාලේ කරපු එක ප්‍රකාශයක් කරනවා. එක වෙලාවක පාර්ලිමේන්තුවක ප්‍රකාශයක් කරා. ඒක අනිත් පැත්තට හිත කරන්නේ විලෝකමක් කියලා. අපට තිබෙන්නේ ඡන්ද අඩු වෙනවද වැඩි වෙනවද? ඡන්ද කොට ලොකු වෙනවද පොඩි වෙනවද කියන සාධක නෙවෙයි. ඒ හරිද වැරදිද කියන සාධකය තමයි අපි ප්‍රමුඛ කරගන්නේ. එය ජන කොට්ටාසයන් අතර ගැටුමට, අවිශ්වාසයට, සැකයට, ක්‍රෝධයට භාජනය වෙනවද? ජන කොට්ටාසයන් අතර සමගියට ගාල් වෙනවද කියන සාධකය තමයි අපි උත්තරේ කරන්නේ. අපි දැක්කා එදා ඒ ගොඩනැගෙමින් තිබෙන ව්‍යාපාරය ජන කොට්ටාසයන් අතර සැකයට, වෛරයට, ක්‍රෝධයට, ගැටුමට හේතු සාධක වෙනවා. ඒ නිසා අපි තීරණයක් ගත්තා. එය පරාජයට පත් කළ යුතුයි. ජනතාවගේ ජාතික සමගිය වෙනුවෙන් ඒ වෙනුවෙන් අපි හඬ නැගුවා. ඔබට ඒ නිසා ඔබට අපි කියන්නේ මේ රට වෙනස් කරන්න ඕන නම් වෙනස් කිරීමට ඔබ විශ්වාස කරන යුතු දේශපාලන ව්‍යාපාරය ජනතාවෙන්. එතකොට මුස්ලිම් ජනතාව අතර මතයක් එනවා. ඒ වුණාට ඉතින් අපේ මිනිහින් කියවා ගන්න දෙපේ මොන අඩුපාඩුකම් තිබ්බත් අපේ මිනිහා හකීම් මහත්මයා එන්න දෙමු ගහන්නේ කොහොමද? ඒ වෙන්නද මට කියන්නේ? හකීම් මහත්මයා මොකද කරන්නේ? නැගිටිර කන්දේ ගියා. නැගිටිර කන්දේ ගිහලා මොකද කිව්වේ? ගම්මුල්ලේ පල්ලිය කැඩුවා. අලුත් කඩේ ප්‍රශ්න තියලා අපි හිංසාවට ලක් වෙලා තියෙනවා. මේකට ඇරියෝ ප්‍රබල ප්‍රහාරයක් අපි පටන් ගන්නවා. ඒ නිසා නැගිටිර ජනතාව නේද? නැගිටිර ජනතාවට දෙන්න අපිට කන්නේ කියලා. නැගිටිර ජනතාවට දුන්නු නේද? හකීම් මහත්මයා අපේ නායකයා අපි වෙනින් පටන් ගන්න තියෙනවා. යාම් කල්ලේ දැන්වත් තේරුණා. හරි කමක් නැහැ කියලා තුන්නා. මන්ත්‍රී ටික ගත්ත මල්ල. දාගත්ත මන්ත්‍රීතුරු මල්ල. මොකද කරන්නේ? දැන් මන්ත්‍රීතුරු ටික මල්ලේ දාගෙන ඉන්නවා. මල්ලේ දාගෙන ඔන්න ප්‍රවෘත්තියක් කරනවා. මොකද්ද? හකීම් මහත්මයාගේ මන්ත්‍රීවරුන්ගේ සහාය කාටද දෙන්නේ කියලා තීරණය කරන්න අද උත්තරීතර මණ්ඩලයේ රැස් වී. මොනිලන කට්ටි බලන්නේ අද මොකද කියන්නේ. බහුවද ප්‍රවෘත්තියක් වෙනවා. උත්තරීතර මණ්ඩලයේ අවසන් තීරණය ගැනීමට බැරි. එයි මේ මල්ල තියාගෙන අරහෙට පණිවිඩාවක් කීයද මෙහෙට පණිවිඩාවක් කීයද ඉතින් අතන්න දාලා උත්තරීතර මණ්ඩලය තාම තීරණයක් ගත්තේ නැත. ඊට ඊළඟ දවසේ නැවත උත්තරීතර මණ්ඩලය රැස් වී ප්‍රවෘත්ති හදනවා. ලොකු ගැටුමක් වගේ. සමහර අය කියනවලු UN පිට යමු කියලා. සමහර අය කියනවා ආණ්ඩුවට යමු කියලා. හකීම් මහත්මයා දෙලොව අතර මේ මොකද කරන්නේ? මේක කොච්චර ප්‍රමාණයකට අලෙවි වෙන්න පුළුවන්ද කියලා ගණන් කරනවා. මේ කන්දෙන් පස්සේ බලමු. මන්ත්‍රී දුර ප්‍රමාණයක් ආව ඔහු ගණන් කරනවා. මේ මේක මල්ලට දාගෙන කාටද විකුණන්නේ? හකීම් මහත්මයා කියන්නේ අද බෝකර්පි. ඕගොල්ලන්ගේ මන්ත්‍රී කන්ද වලින් මන්ත්‍රී දුරය අරගෙන ඒක කාටද විකුණනවා? ඉඩම් මෙන්දීසි කාර්යයක් වගේ. ඉඩම් මෙන්දීසි කරනකොට එන්නේ මේ හොඳ ඉඩම ඔයක සතරයි දැන්න කඳු නෑ ගැට නෑ මේ කාර්ද විකුණන්නේ දෙපැත්තකින් ඉඳලා ඔය වගේ වැඩක් නෑ. ඔය වඩා නැසි. මේක දැන් සිද්ධ වෙමින් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරයාගේ ඔබ ඇසිරීම බලන්න. ඔය වෙන්නේ කවදද? ජනවාරි 1 වෙනිදා. ඡන්ද දින ජනවාරි 8. ජනවාරි 1 වෙනිදා මොකද කරන්නේ? අර උත්තරීතර මණ්ඩලය රැස් වෙනවා. මේ රැස් වෙනව නෙවෙයි නාඩි බලන. කොයි පැත්තටද වැඩ කරන්නේ? මේක කරන්නේ. ඉතින් මේක මේ දේශපාලන. මේ පාලක දේශපාලන කෙනෙක්. අනිත් මහත්තයා දේශපාලන කෙනෙක්, මහින්ද මහත්තයා දේශපාලන කෙනෙක්. එයි. ඒ දේශපාලන කරන කොහොමද? ජනතාවගේ ප්‍රශ්න විසඳගිය තමයි. ජනතාවගේ ප්‍රශ්න එහෙමම තියන්න දීලා ඒ ජනතාවගේ ඡන්ද ටික අරන් හකීම් මහත්මයාගේ ප්‍රශ්න ටික විසඳලා. ඉතින්
ජනතාවගේ ප්‍රශ්න විසඳන එක වැඩි අමාරුනේ. නැගිටින විසඳන්න පුළුවන් නේද? මේ මේසිනේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ. නිසා ජනතාවගේ ප්‍රශ්න එහෙමම තියෙන්න බැරලා ඒ ජනතාව හකිම් මහත්තයා ගොඩක් කොට තල්ලු කරලා හකිම් මහත්තයාගේ ප්‍රශ්න විසඳලා දෙන්න. හැමතිස්සෙම කීයේ නියෝජක කීයේ තානපු කීයේ සභාපති කීයේ තානපු කීයේ ඕගොල්ලෝ තමයි. මේ දේශපාලන මේකද? මේ දේශපාලන හොඳ සාමාන්‍ය ඡන්දයක් ඉවරනම අරණිකාමන්දිරිය කතාව තමයි ඇතුලේ. තාම හකීම් shopping ආවේ නැද්ද? මොකද shopping list එක. තාම හකීම් මහත්මයාගේ shopping list එක නැද්ද කියලා බලන්න. මේ සැරේ ඡන්දය වුණාම shopping list එක බලන්න. shopping list එකේ නම ටික කමෙන්ට් කරලා නියෝජන කමෙන්ට් කරලා මේ සාපිය කන මේ රටේ වගේ දේශපාලන කොමුණක්. ඒ නිසා මේ පක්ෂ එක්කට එකතු වෙලා ඉන්න කණ්ඩායම මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන්නේ. ඒගොල්ලෝ හැමදේම මේගොල්ලෝ ප්‍රශ්න විසඳන්නේ. ඉස්පිරිතාලේ මන්ත්‍රී වුණා, ඇමති වුණා, අබුවකට ගෙවල් හැදුවා, කලවත් වෙන ගෙවල් ගත්තා, දරුවෝ ඕස්ට්‍රේලියාවට ගියා, දරුවා ඡන්දෙට දැම්මා, තමන්ගේ පවුලේ ප්‍රශ්න විසඳගත්තා. මහින්ද මහත්තයා ජනාධිපති වුණා, නාමල් එංගලන්තයට ගියා, නාමල් බැරිස්ටර් විභාග කෙරුවා, නාමල් මන්ත්‍රී කරා. නේද? තමන්ගේ පවුලේ ප්‍රශ්න මල්ලි ආරක්ෂණය කම් කරා, ඊළඟ මල්ලි ආර්ථික සංවර්ධනය කරා, අයියගේ පුතා මහානති කරා, නේද? නෝනාගේ මහත්තයා එයාලන්ගේ සභාපති කරා, ඥාතිය ඇමරිකාවේ කාණපති කරා, අනිත් ඥාතිය රුසියාවේ කාණපති කරා, මහින්ද මහත්තයාගේ පවුලේ අයගේ ප්‍රශ්න විසඳගත්තා. පෞසි මහත්තයා මන්ත්‍රී වුණා, ඇමති වුණා, ලොකු බිල්ඩින් හැදුවා, නවුසර් පෞසි මන්ත්‍රී කරා, පවුලේ ප්‍රශ්න විසඳගත්තා. ලොකුගේ මන්ත්‍රී වුණා, ඇමති වුණා, නැව් ගත්තා, ගෙවල් හැදුවා, බෑනට මන්ත්‍රීකම අරන් දුන්නා, පවුලේ ප්‍රශ්න විසඳගත්තා. ඔය ඔක්කොම හොයලා බලන්න. පීඑස්එ ගමක මන්ත්‍රී වුණා, ඇමති වුණා, ලොකු තේවතු ගත්තා, පුතා මන්ත්‍රී කරා, පවුලේ ප්‍රශ්න විසඳගත්තා. ඔය බලන්න ඔක්කොම ජයරත්නේරත් මන්ත්‍රී වුණා, ඇමති වුණා, වාර දැම්මා, ගෙවල් හැදුවා, පුතා මන්ත්‍රී කරා, පවුලේ ප්‍රශ්න විසඳගත්තා. ජනක බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රී වුණා, ඇමති වුණා, මාතලේ පාරේ ලොකු ගයක් හැදුවා, පුතා මන්ත්‍රී කරා, පවුලේ ප්‍රශ්න විසඳගත්තා. එනම් මේගොල්ලෝ දේශපාලනේ මොකද? එයාගේ පවුලේ ප්‍රශ්න විසඳගන්න දේශපාලනේ. හැම කෙනාම බලන්නේ කියලා. එයාගේ ප්‍රශ්න, එයාගේ පවුලේ ප්‍රශ්න විසඳගන්න. ජනතාව විමුක්ති කරන දේශපාලනේ මගේ අපේ පක්ෂේ කාර්යව පවුල් වල ප්‍රශ්න විසඳන්න නෙවෙයි, ජනතාවගේ ප්‍රශ්න විසඳන්න තමයි. ඒ වෙනස් වූ දේශපාලනය අපේ රටේ දුරට විවෘත කරන්න ඔබට විශාල දායකත්වයක් ඒ සඳහා ලබා දී ඇත. අපි මේකේ ප්‍රමුඛතම වැඩ කටයුතු අපේ ජීවිතේ අපි මේක තෝරන්න තියෙනවා. හැබැයි ඔබත් මේ වෙනුවෙන් කරන්න. මේක අපේ විතරක් වැඩක් නෙවෙයි. අපි කීප දෙනෙක් මේ වැඩක් කරන්නේ. ඔබත් ඒ වෙනුවෙන් නැදියත් වෙන්න. ඒ සඳහා අපට විශාල අයියක් සපේනවා අපේ ඉබ්‍රාහිම් මාස්ටර්. මම නුවර ගියා. නුවර ඈත ගමකට ගියාට පස්සේ මට කිව්වේ ඉබ්‍රාහිම් මාස්ටර් ඕගොල්ලන් එක්ක ඉන්න එක අපිටත් අයියක්. මම කිව්වා නුවර හෙල්තොට ප්‍රදේශය තමයි ගම කිව්වා. විශේෂයෙන් මේ පැත්තට එන්න කිව්වා. මොකද ඒ දරුවන්ට ටෙක්නිකල් කොලෙජ් එකක් පවා හදලා දීලා තියෙනවා. ඒ දරුවන්ගේ අතිය අපිට. එනිසාම සමාජ ක්‍රියාකාරකෙක් ඔබලාගේ ශේෂ්ත්‍රය ඇතුලේ හොඳ මහත්මිය එමෙ නෙවෙයි හොඳ මහත්මිය විශාල සමාජ සේවාවල කටයුතු කරන කෙනෙක් අද අපිට විදු කාලයක් තිස්සේ සුදු කරා. එතුමා අපි දන්නවා, අපි එතුමාව දන්නවා. අපි එතුමාට අපිව හංගලත් නැහැ, එතුමා අපට හංගලත් නැහැ. එතුමාත් හොඳට අපි ගැන දන්නවා, අපිත් එතුමා ගැන හොඳට දන්නවා. ඒ නිසා අපේ සහෝදරත්වයේ බැඳීම වෙනදාටත් වඩා ශක්තිමත් විශ්වාසයි. ඒක නොබිදෙන සබඳතාවයක් දක්වා වර්ධනය වී තිබෙනවා. අපේ සතුටක්. ඒ නිසාම තමයි අපේ ජාතික ලේසු ප්‍රබල නියෝජන ඉබ්‍රාහිම් මහත්මයා. අපි හිතන්නේ මෙහෙම දේශපාලනයක් අපේ රට ඕනේ නැහැ. ඒ නිසා අපි මේ දේශපාලනය වෙනස් කරමු.
ඔබගේ ප්‍රජාව වෙත අවතීර්ණ සැකයක් තිබුණා නම්, දෙගිඩියාවක් තිබුණා නම්, අපි අතර අවිශ්වාසයක් තිබුණා නම්, ඒ දෙගිඩියාව අවිශ්වාසයේ සැකය ඉවත් කරමින් ඔබ සහ අපි අතර බැඳීම ගොඩනගෙන පාලමක් බවට ඉබ්‍රාහිම් ආජ්ජා මහතා පත් වෙන බව සහතිකයි මේ පාලම තමයි. නිසා ඒ වෙනුවෙන් එතුමා දක්වන දායකත්වයේ මැදිහත් වීමට පක්ෂයකට අපි බෙහෙත් නිශ්චිත වන්නවා. ඒ වගේම ඔබගෙන් ඉල්ලා හිටනවා එතුමාට සහාය දෙන්න මේ පාලමේ කාර්ය ඔබ සහ අප අතර සබඳතාවය ගොඩනගෙන කාර්යය සඳහා එතුමා ගන්න මේ වීරිය, ධෛර්යය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.